ආයුබෝවන් දරුවනේ ආර්ථික විද්‍යාව වැඩසටහනකින් අදත් ඔබව හමු වීමට තමයි මම පැමිණියේ. අපේ දරුවෝ දන්නවා මේ දවස්වල අපි සාකච්ඡා කරන්නේ අපේ ආර්ථික විද්‍යාව විෂය නිර්දේශයේ 7 වන නිපුණතාව පිළිබඳව. මේ වන විට අපි නිපුණතා මට්ටම් 6ක් සාකච්ඡා කරලා අවසන්. අද අපි බලාපොරොත්තු වෙන්නේ මේ 7 වන නිපුණතාවට අදාළ අවසාන නිපුණතා මට්ටම, ඒ කියන්නේ 7 නිපුණතා මට්ටම පිළිබඳව සාකච්ඡා කරන එක. අපි බලමු දරුවනේ මේ 7 නිපුණතා මට්ටම කියන්නේ මොකක්ද කියලා. වාණිජ බැංකුවක කාර්යභාරය විමසයි. ඔයගොල්ලෝ දන්නවා අපි මූල්‍ය පද්ධතිය කියන පාඩම සාකච්ඡා කරනකොට පැහැදිලි කළා මේ මූල්‍ය ආයතන පිළිබඳව. එතකොට මේ වාණිජ බැංකුව කියන එක ඊටාම වැදගත් මූල්‍ය ආයතනයක් මූල්‍ය පද්ධතිය තුල තියෙන. ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ මේ වාණිජ බැංකුවක කාර්යභාරය පිළිබඳව අපේ දරුවොත් එක්ක සාකච්ඡා කරන්න. හොඳයි දරුවනේ. අද මේ වැඩසටහන අවසානයේදී අපේ දරුවන්ගෙන් බලාපොරොත්තු වෙන අපේක්ෂා කරන ඉගෙනුම් පළ තමයි මේ තිරේ දිස් වෙන්නේ. වාණිජ බැංකුවක් යන අර්ථ දක්වයි. වාණිජ බැංකුවල ප්‍රධාන අරමුණු පැහැදිලි කරයි. වාණිජ බැංකුවල අරමුණු ඉටු කර ගැනීමට යාමේදී මුහුණ දෙන ගැටලු පැහැදිලි කරයි. වාණිජ බැංකුවල කාර්යභාරය විස්තර කරයි. වාණිජ බැංකුවල ශේෂ පත්‍රය එහෙම නැත්නම් මූල්‍ය තත්ත්ව ප්‍රකාශය දක්වයි. වාණිජ බැංකුවක වත්කම් ව්‍යුහය හඳුන්වයි. වාණිජ බැංකුවක මුදල් මැවීම සිදු කරන ආකාරය ශේෂ පත්‍රයක් ඇසුරින් ඉදිරිපත් කරයි. එහෙනම් දරුවනේ අපේ මේ වැඩසටහන අවසානයේදී අපේ දරුවන්ගෙන් අපේක්ෂා කරන ඉගෙනුම් පළ තමයි මෙන්න මේවා. හොඳයි දරුවනේ. අපි අපේ සාකච්ඡාව ආරම්භ කරමු. මම හිතන්නේ අපි කලිනුත් මේ සාකච්ඡා කළා මේ වාණිජ බැංකුව කියන සංකල්පය පිළිබඳව. විශේෂයෙන්ම මූල්‍ය පද්ධතිය කියන පාඩමේදීත් විශේෂයෙන්ම බැංකු මුදල් කියන මාතෘකාව යටතේ මේ වාණිජ බැංකුව කියන මූල්‍ය ආයතනය පිළිබඳව පැහැදිලි කිරීමක් අපේ දරුවන්ට කළා. අපේ දරුවන්ට මතක ඇති. මේ වාණිජ බැංකුව කියන්නේ සුවිශේෂී බැංකුවක්. අපේ දරුවෝ දන්නවා මේ ජංගම ගිණුම් එහෙම නැත්නම් ඉල්ලුම් තැන්පතු පවත්වාගෙන යන බැංකුව තමයි වාණිජ බැංකුව කියලා කියන්නේ. මොකද අනිකුත් බැංකු වලට මේ ඉල්ලුම් තැන්පතු නැත්නම් ජංගම ගිණුම් පවත්වා ගැනීමට අවසර ලැබිලා නැහැ. වාණිජ බැංකු වලට විතරයි මහා බැංකුව විසින් මේ ඉල්ලුම් තැන්පතු පවත්වාගෙන යන්න ඒ ගනුදෙනු කිරීමට අදාළ අවසරය ලබා දීලා තියෙනවා. එහෙමනම් මේ වාණිජ බැංකුව කියන්නේ මොකක්ද කියලා කිව්වොත් චෙක් පතක් නැත්නම් විධානයකින් අන්‍ය ආකාරයකින් ඉල්ලූ විටක ආපසු ගෙවීමේ පොරොන්දුවට යටත්ව මහජනයාගේ මුදල් තැන්පතු බාර ගැනීම සිය ප්‍රධාන කාර්ය කරගත් ලාභ ඉපීමේ අරමුණ සහිතව මූල්‍ය අතරමැදි කරණයේ නිරත වන මූල්‍ය ආයතන විශේෂයක් තමයි මේ වාණිජ බැංකුව කියන්නේ. එතකොට අපේ දරුවෝ දන්නවා මේ ජංගම ගිණුම් හිමියෝ ඒගොල්ලෝ මුදල් තැන්පත් කරනවා මේ ජංගම ගිණුම් වල නැත්නම් ඉල්ලුම් තැන්පතු වල. ඒ මුදල් චෙක් පතක් හෝ වෙනත් විධානයකින් ඉල්ලූ විට ඒ මුදල් ඒ අවශ්‍ය පුද්ගලයාට හෝ ඒ අවශ්‍ය ආයතනයට ගෙවීමට මේ වාණිජ බැංකු බැඳිලා ඉන්නවා. ඒක තමයි පැහැදිලි කරේ. ඊට අමතරව මූල්‍ය අතරමැදිකරණයත් තවත් සුවිශේෂ මූල්‍ය පහසුකම් ලබා දීම තුලින් ලාභ ලබා ගැනීමේ අරමුණෙන් කටයුතු කරන මූල්‍ය ආයතන විශේෂයක් තමයි මේ වාණිජ බැංකුව කියන්නේ. අපේ දරුවන්ට පැහැදිලි වෙන්න ඇති. මේ වාණිජ බැංකුවක ප්‍රධාන අරමුණු දෙකක් තියෙනවා. එකක් තමයි මේ ද්‍රවශීලතාවය ආරක්ෂා කරන එක. අනිත් එක තමයි ලාභදායීත්වය ආරක්ෂා කරගන්න එක නැත්නම් ලාභදායීත්වය ඉහළ නංවන එක. මොකද මේ ද්‍රවශීලතාවය කියන එක වාණිජ බැංකුවකට ඉතාම වැදගත්. මම හිතන්නේ අපි මේ ගැන කලින් වැඩසටහන් වලදීත් අපේ දරුවන්ට පැහැදිලි කළා. වාණිජ බැංකුවල විවිධ තැන්පතු තියෙනවා. ඉල්ලුම් තැන්පතු, ඉතිරි කිරීමේ තැන්පතු, මේ වගේ තැන්පතු වල
මේ තැන්පත්කරුව මුදල් තැන්පත් කරන්නේ ඔවුන්ගේ විවිධ මූල්‍ය අවස්ථාවන් වලට බැංකුවෙන් මුදල් ඉල්ලුව විට ඒ මුදල් නැවත ලබා දීමට වාණිජ බැංකුව බැඳිලා ඉන්නවා. ඒ හින්දා ඔවුන්ගේ ද්‍රවශීලතාවය කියන එක ඊටාම වැදගත්. දැන් දරුවනේ මේ ද්‍රවශීලතාවය කියන එක පැහැදිලි කළොත් කිසියම් වත්කමක් පිරිවැයකින් තොරව පහසුවෙන් ගෙවීම් මාධ්‍යයක් බවට පත් කර ගැනීමේ හැකියාව. ඒ කියන්නේ කිසියම් මූල්‍යවත්කමක් ප්‍රමාදයකින් පිරිවැයකින් තොරව ගෙවීම් මාධ්‍යයකට ඊටාම පහසුවෙන් පත් කරගන්න පුළුවන් නම් අන්න ඒක තමයි ද්‍රවශීලතාවය කියන්නේ. එතකොට අපි කලින් වැඩසටහන් වලදී සාකච්ඡා කළාම අපේ දරුවන්ට පැහැදිලි කළා මේ විවහාර මුදල් වල මේ ද්‍රවශීලතාවය ඊටාම ඉහළයි. ඒ වගේම වාණිජ බැංකුවල තියෙන ඉල්ලුම් තැන්පතු වලත් මේ ඉහළ ද්‍රවශීලතාවයක් තියෙනවා. මොකද මේ තැන්පතු වල තියෙන මුදල් ඒ අදාළ තැන්පත්කරුවෝ තමන්ගේ ගනුදෙනු වලට ඉල්ලූ සැනින් බැංකුව ඉතා ඉක්මනින් ලබා දෙන්න බැඳිලා ඉන්නවා. ඒකින්ද තමයි මේ ද්‍රවශීලතාවය ඉතා ඉහළ අගයක තියෙන්නේ. ඒතර වාණිජ බැංකුවක් තුල මේ ද්‍රවශීලතාවය ඉතාම වැදගත් වෙනවා. ඒකෙන් තමයි මේ ඒගොල්ලන්ගේ පාරිභෝගිකයෝ කියන්නේ ඇත්තටම තැන්පත්කරුවෝ. මේ තැන්පත්කරුවෝ මේ බැංකුව පිළිබඳව විශ්වාසය රඳවාගෙන ඉන්නේ. ඒතර මේගොල්ලෝ ලාභ ලබන්නේ කොහොමද? ලාභ ලබන්නේ ඒ තැන්පතු වලින් ලබාගත් මුදල් වෙනත් මූල්‍ය අවශ්‍ය ණය අවශ්‍යයට ලබා දීලා වෙනත් තැන්වල ආයෝජනය කරලා ඒ වැන් ලැබෙන ලාභය. එහෙනම් මේ ලාභය උපරිම කර ගැනීමත් මේ වාණිජ බැංකුව සිදු කරන ඊටාම වැදගත් ඒගොල්ලන්ගේ ඊටාම වැදගත් අරමුණක්. එතකොට මේ දැන් පැහැදිලි කරපු විදිහට දරුවනේ මේ තැන්පතු කරුවන්ට තමන්ට අවශ්‍ය මුදල් ඕනෑම විටක බැංකුවෙන් ඊටාම පහසුවෙන් ලබාගත හැකිවීම ඊටාම වැදගත් වෙනවා වාණිජ බැංකුවක තමන්ගේ ඒ කටයුතු සිදු කරන්න. ඒ හින්දා වාණිජ බැංකුව විශේෂයෙන් මේ බැංකු අතර ඉහළ තරඟයක් තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා මේ වාණිජ බැංකුව අයත් වෙන්නේ කතපය අධිකාරී වෙළඳපොළවල් වලට. ඒ හින්දා මේ බැංකු අතර ඊටාම ඉහළ තරංකාරීත්වයක් තියෙනවා. ඒ තරංකාරීත්වය ඇති කරගන්න විවිධ ක්‍රමවේද ඒගොල්ලෝ පවත්වාගෙන යනවා. එතකොට මේ ද්‍රවශීලතාවය කියන එක ඊටාම වැදගත් වෙනවා. ඒක ආරක්ෂා කර ගැනීම ඊටාම වැදගත් වෙනවා. අනිකුත් බැංකුත් එක්ක තරඟ කරගමින් කරට කර තමන්ගේ වෙළඳපොලේ තමන්ගේ ඒ කොටස තමන්ට ලබා ගැනීමට. ඒ වගේම මේ දෙවනි අරමුණ ලාභදායකත්වයේ ඉහළ නංවා ගැනීම. දැන් මම අර කලින් කිව්ව විදිහට මේ ඉල්ලුම් තැන්පතු, ඉතිරි කිරීමේ තැන්පතු, ස්ථාවර තැන්පතු මෙන්න මේ වගේ තැන්පතු වලින් මේ මිනිස්සු ගාව තියෙන අතිරික්ත අරමුදල්. මේ අරමුදල් බැංකුව අරගෙන ඒ අරමුදල් මේ හිඟ අරමුදල් තියෙන හිඟ, ඒ කියන්නේ අරමුදල් අවශ්‍ය තැන් වලට ගලා යාම සිදු කරනවා වාණිජ බැංකුව. එහෙනම් විශාල කාර්යභාරයක් මේ වාණිජ බැංකුව ආර්ථිකයක සිද්ධ කරන්නේ. එහෙම කළා වුන් ඒ වෙනුවෙන් ඒකෙන් ලාභයක් උපයනවා. ඒතර මේ අර මං එදා කලින් දවසේ පැහැදිලි කරපු විදිහට වුන් ඉතිරි කිරීම වලට ලබා දෙනවා පොලියක්. ඒ ලබා ගන්න මුදල් ණයට ලබා දීලා විවිධ ආයෝජන වලට ලබා දීලා ඒවෙන් ලැබෙන ලාභය, ඒ ලැබෙන පොලිය අර ගෙවන පොලියෙන් අඩු කරලා ඒ ලැබෙන වෙනස තමයි ඇත්තටම වාණිජ බැංකුවල ලාභය වෙන්නේ. ඒ වගේම ඒගොල්ලෝ විවිධ සේවාවන් සපයනවා. මේ සේවාවන් වලටත් ලැබෙනවා මුදල්. ඒවැනුත් ආදායමක් ලැබෙනවා. ඒවැනුත් උන්ගේ ලාභය තර වෙනවා. එහෙනම් මේ ලාභදායකත්වය කියන්නේ ණයක් ලබා දීමෙන් සහ ආයෝජන වත්කම් මගින් උපයා ගන්නා ආදායමින් තැන්පතු සඳහා වියදම් අඩු කිරීමෙන් ඔවුන් ලැබෙන සුද්ධ පොලි ආදායම. දැන් පැහැදිලි කළේ ඒකයි. මේ තැන්පතු වලට ඔවුන් ගෙවන පොලියත් විවිධ ණය සඳහා මුදල් අත්තිකාරම් ලබා දීමෙන් ඒවැයෙන් ලැබෙන පොලියත් ඒ ලැබෙන ලාභයත් අතර වෙනස තමයි මේ ඔවුන්ගේ සුද්ධ ලාභය වෙන්නේ. දැන් මෙතෙන්දි වැදගත් දෙයක් තියෙනවා දරුවනේ. දැන් වාණිජ බැංකුවක ප්‍රධාන අරමුණු දෙකක් තියෙනවා කියලා මම පැහැදිලි කළා. එකක් තමයි ද්‍රවශීලතාවය ඉහළ තත්ත්වයක පවත්වා ගැනීම. ඒ වගේම ඉහළ ලාභයක් ලබා ගැනීම. දැන් මෙතන මේ අරමුණු දෙක අතර යම්කිසි ගැටුමක් තියෙනවා. මොකද දරුවනේ ද්‍රවශීලතාවයේ ඉහළ දමින්න වුණොත් දැන් ද්‍රවශීලතාවයේ ඉහළ දමනවා කියන්නේ වාණිජ බැංකුවට අර ලබාගත් මුදල්
විවිධ තැන්වලට නැවත ආයෝජනය කළා ආදායම නැත්තම් ලාභයක් උපයා ගැනීමට අපහසු වෙනවා. මොකද හැම වෙලාවෙම ද්‍රවශීලතාවයේ ඉහළ මට්ටමක බැංකුවක තියෙනවා නම් ඒගොල්ලෝ ගාව සංචිත තියෙන්න ඕනේ. උන් ගාව මුදල් නිතරම තියෙන්න ඕනේ. ද්‍රවශීලතාවය කියන්නේ ඒකනේ. එහෙම නිතරම වැඩි වශයෙන් මුදල් ද්‍රවශීලතාවයක් වශයෙන් ඒ කියන්නේ පාරිභෝගිකයා ඉල්ලන අවශ්‍යතාවයන්ට ඔවුන්ට ගෙවන්න මුදල් වැඩි වශයෙන් ළඟ තියාගන්න උනොත් ඔවුන්ට විවිධ තැන්වල ආයෝජනය කරලා ලාභ උපයන්න බැරි වෙනවා. ඒකින්ද ද්‍රවශීලතාවයේ ඉහළ දැම්මහම දරුවනේ මොකද වෙන්නේ? ඔයගලන්ට පේනවා ලාභදායීත්වය අඩු වෙනවා. ඔයගලන්ට තිරේ දිස් වෙනවා ද්‍රවශීලතාවය ඉහළ දානකොට ලාභදායීත්වය අඩු වෙනවා. ඒ වගේම ලාභදායීත්වය ඉහළ දාන්න කටයුතු කළොත් විවිධ තැන්වල ආයෝජනය කළා විවිධ පුද්ගලයන්ට මුදල් ණයට දීලා මේ වගේ දේවල් වලින් ලාභීත්වය ඉහළ නංවන්න උත්සාහ ගත්තාම අර ද්‍රවශීලතාවය ආරක්ෂා කරගන්න බැරි වෙනවා. එහෙනම් ද්‍රවශීලතාවය අඩු වෙනවා. මේක හින්දා මේ වාණිජ බැංකුවක තියෙන ප්‍රධානම ගැටලුවක් තමයි මේ අරමුණු දෙක. ඒ කියන්නේ ද්‍රවශීලතාවය ආරක්ෂා කර ගැනීමත් ලාභදායීත්වය වැඩි ලාභයක් ලබා ගැනීමේ අරමුණත් මේ දෙකම එකවර ඉටු කරගන්න ගියාම වාණිජ බැංකුවක් ගැටලුවකට මුහුණ දෙනවා. හැබැයි මේ දෙක හොඳට කළමනාකරණය කර ගැනීමෙන් ඔවුන්ගේ ද්‍රවශීලතාවයේ ඉහළ දැමීමත් ලාභදායීත්වයේ ඉහළ දැමීමත් දෙකම හොඳ කළමනාකාරීත්වයක් තුලින් කරන්න පුළුවන්. එහෙනම් වාණිජ බැංකුවක් මෙන්න මේ අරමුණු දෙක ඉටු කරන්න හොඳ කළමනාකාරීත්වයක් විවිධ ක්‍රමවේද යොදා ගනිමින් මේ දෙක ආරක්ෂා කරගන්න ඔවුන් කටයුතු කරනවා. මේ තියෙන්නේ මේ වාණිජ බැංකුවක් කරන ප්‍රධානම කාර්යයන්. පළවෙනි එක තමයි තැන්පතු බාර ගැනීම. ඒ වගේම ණය සහ අත්තිකාරම් ලබා දීම. ඒ වගේම නියෝජිත සේවා සැපයීම. පොදු උපයෝගිතා සේවා සැපයීම. අපි දැන් බලමු දරුවනේ පළවෙනි එක තැන්පතු බාර ගැනීම. අපේ දරුවෝ දන්නවා මීට කලිනුත් අපි සාකච්ඡා කළා වාණිජ බැංකුවක් ප්‍රධාන වශයෙන් තැන්පතු විදිහට ඉල්ලුම් තැන්පතු භාවිතා කරනවා. ඒ වගේම ඉතුරුම් තැන්පතු භාවිතා කරනවා. ඒ වගේම දරුවනේ කාලීන හා ස්ථාවර තැන්පතු පවත්වාගෙන යනවා. එහෙනම් මේ තැන්පතු බාර ගැනීම යටතේ මෙන්න මේ කටයුතු තමයි වාණිජ බැංකුව සිදු කරන්නේ. ඒ වගේම අපි බලමු ණය සැපයීම කියන එක. වාණිජ බැංකුව ප්‍රධාන වශයෙන් ණය වර්ග දෙකක් සපයනවා. එකක් තමයි කෙටි කාලීන ණය, අනිත් එක තමයි දිගු කාලීන ණය. මේ කෙටි කාලීන ණය වලින් ප්‍රධානම එකක් තමයි මේ අයිරා පහසුකම් කියන එක. විශේෂයෙන්ම මේ ජංගම ගිණුම් නැත්තම් ඉල්ලුම් තැන්පතු වලට අදාළව තමයි මේ අයිරා පහසුකම කියන එක තියෙන්නේ. මේ අයිරා පහසුකම කියන්නේ දැන් ජංගම ගිණුමේ තියෙන ශේෂයට වඩා චෙක්පත් නිකුත් කරන්න ගනුදෙනු කරන්න ඔවුන්ට ලබා දෙන අවස්ථාව. දැන් උදාහරණයක් විදිහට අපි හිතමු ඔහුගේ ජංගම ගිණුම තියෙන්නේ රුපියල් ලක්ෂයයි. හැබැයි චෙක්පතක් නිකුත් කරනවා 1,10,000ක. දැන් ඔහුගේ බැංකු ගිණුමේ ශේෂය ලක්ෂයයි. හැබැයි චෙක්පත තියෙනවා 1,10,000ක. සමහර වෙලාවට බැංකුව මේ තැන්පත්කරු නැත්තම් මේ ගනුදෙනුකරුගේ ඒ ගනුදෙනු චර්යාවන් ඔහුගේ හොඳ ගනුදෙනු ඔහු හොඳ තැන්පතුකරුවෙක් හොඳ ගනුදෙනුකරුවෙක් ලෙස වටහා ගත්තොත් අර 10,000ත් වැඩිපුර ණයක් වශයෙන් ඒ චෙක්පතට ගෙවීමක් විදිහට කරනවා. ඒතර මෙන්න මේ වගේ දේවල් තමයි මේ අයිරා පහසුකම් කියන්නේ. ඒ වගේ සමහර වෙලාවට මේ ඔහුගේ තියෙන ශේෂයට වඩා වැඩි ශේෂයක් ලබා දෙනවා. යම්කිසි සීමාවක් දක්වලා මෙන්න මේ සීමාව දක්වා ඔබට චෙක්පත් නිකුත් කරන්න අවස්ථාව බැංකුව දෙනවා කියලා කෙටි කාලයක. මෙන්න මේ වගේ ඒවා තමයි අයිරා පහසුකම් කියන්නේ. එතකොට මේ ජංගම ගිණුම් හිමියෙකුට ලැබෙන ප්‍රධාන පහසුකමක් තමයි මේ අයිරා ණය පහසුකම. ඒ වගේම කෙටි කාලීන ණය විවිධ කෙටි කාලීන කටයුතු වලට කෙටි කාලීන අවස්ථාවලට වාණිජ බැංකුව විසින් ණය ලබා දෙනවා. දැන් ඔය අපි කියන ණයපත් ඔස්සේ ගනුදෙනු කරන්න ලබා දෙන ණයත් මේ කෙටි කාලීන ණයක්. ඒ වගේම අන්තර් බැංකු දෛනික ණය. ඔයගොල්ලෝ දන්නවා අන්තර් බැංකු ඒක්ෂණ ණය වෙළඳපොළ කියන එක අපි මූල්‍ය පද්ධතිය කියන පාඩමේදී සාකච්ඡා කළා. මේ වාණිජ බැංකු අතර ද්‍රවශීලතා ගැටලු ඇති වුනහම මේ අතිරික්ත ද්‍රවශීලතා තියෙන වාණිජ බැංකු වලින් හිඟ ද්‍රවශීලතා තියෙන වාණිජ බැංකු වලට අරමුදල් ලබා දෙනවා. මෙම බොහොම කෙටි කාලීන
සමහරට එක දවසක් වගේ බොහොම කෙටි කාලීන ණය පහසුකමක් විදිහට තමයි මේ අන්තර් බැංකු දෛනික ණය නැත්නම් අන්තර් බැංකු ඒක්ෂණ ණය කියන එක අපිට හඳුන්වන්න පුළුවන්. මෙන්න මේවා තමයි දරුවනේ මේ කෙටි කාලීන ණය වාණිජ බැංකුවක් පුද්ගලයින්ට ලබා දෙන. ඊගාට අපි බලමු දිගු කාලීන ණය. දිගු කාලීන ණය කියන්නේ අර වර්ෂයකට වඩා වැඩි කාලයක් සඳහා මේ ලබා දෙන ණය. එහෙම නැත්නම් ස්ථාවර වත්කම් මේ මුදල මේ ණය මුදල ඉතාම විශාල මුදලක්. ඒ වගේම ඒක ගෙවීමට ලබා දෙන කාලයත් ඉතාම විශාල කාලයක්. උදාහරණයක් විදිහට තමයි ස්ථාවර වත්කම් මිලදී ගැනීම. විවිධ ස්ථාවර වත්කම් මිලදී ගැනීමට වාණිජ බැංකුව විසින් ණය ලබා දෙනවා. සමහරලාට නිවාස සකස් කරන්න නිවාස ණය ලබා දෙනවා. ඒ වගේම සමහරලාට Tamanට අවශ්‍ය විවිධ යන්ත්‍ර උපකරණ මිලදී ගැනීමට ව්‍යාපාරයක් කරනවා නම් එහෙම නැත්නම් Tamanට අවශ්‍ය මෝටර රථයක් මිලදී ගැනීමට ණය පහසුකම් ලබා දෙනවා. මෙන්න මේ වගේ දේවල් කරනවා මේ ස්ථාවර වත්කම් මිලදී ගැනීමට ස්ථාවර ප්‍රාග්ධන මිලදී ගැනීම සඳහා. ඒ වගේම ව්‍යාපාරයක් අලුතෙන් ආරම්භ කරනකොට මේ අලුත් ව්‍යාපාරයක් ආරම්භ කරනකොටත් සමහරලාට මේ වාණිජ බැංකු ගොඩක් වෙලාට ණය ලබා දෙනවා. ඒ වගේම දැන්ට ව්‍යාපාරයක් කරගෙන යන පුද්ගලයෙක් ඒ ව්‍යාපාරය තවදුරටත් වැඩි දියුණු කරන්න තවත් ඒකට අලුත් ව්‍යාපාර එකතු කරගෙන ව්‍යාපාරයේ තවදුරටත් වැඩි දියුණු කරන්න අවශ්‍ය වුණාම ඒ සඳහා අවශ්‍ය ණය පහසුකම් ලබා දෙනවා මේ වාණිජ බැංකු වලින්. මෙන්න මේ විදිහට තමයි මේ දිගු කාලීන ණය වාණිජ බැංකු වලින් තමන්ගේ ගනුදෙනුකරුවන්ට නැත්නම් තමන්ගේ පාරිභෝගිකයන්ට ලබා දෙන්නේ. ඊගාවට මේ වාණිජ බැංකු සපයන තවත් ඊටාම වැදගත් සේවාවක් තමයි නියෝජිත සේවාව. එතකොට මේ විශේෂයෙන්ම මේ ජංගම ගිණුම් තියෙන පුද්ගලයින්ට මේ ඔවුන් නමින් තියෙන විවිධ ලාභාංශ සමහරලාට ඔවුන්ගේ අපි කියන එකට ණයගැති ප්‍රේෂණ කියලා. ඔවුන්ගේ විවිධ ණයගැතියෝ ඉන්නවා. දැන් සමහර ව්‍යාපාර කරගෙන යන පුද්ගලෝ භාණ්ඩ ණයට අලෙවි කරනවා. එතකොට මේ විවිධ ණයගැතියෝ ඉන්නවා. ඒ ණයගැතියන්ගේ මුදල් වාණිජ බැංකුව විසින් එකතු කරනවා. අපි ඒවට කියනවා ණයගැති ප්‍රේෂණ කියලා. ඒ වගේ මේ ගනුදෙනුකරු වෙනුවෙන් ඔහුට හිමි වෙන්න තියෙන විවිධ ලාභාංශ තියෙනවා නම් ඒවා වාණිජ බැංකුව ඔහුගේ නියෝජිතයෙක් විදිහට එකතු කරනවා. ඒවා රැස් කරන කටයුතු කරනවා. ඒ වගේම පිළිඳපත් විකිණීම මිලදී ගැනීම සිදු කරනවා. සමහර වෙලාවට තමන්ගේ ගනුදෙනුකරුවන් වෙනුවෙන් ඒ අවශ්‍ය පිළිඳපත් විකිණීම ඒවා මිලදී ගැනීම ඒ වගේම රජයේ පිළිඳපත් මිලදී ගැනීම ඒවා අලෙවි කිරීම මෙන්න මේ වගේ කටයුතුත් මේ වාණිජ බැංකුව විසින් සිදු කරනවා. ඒ වගේම විවිධ ආයෝජන කටයුතු කරනකොට මේ ආයෝජන කටයුතු විවිධ දේවල් කරනකොට ඒ අවශ්‍ය බැංකු ණය පහසුකම් ලබා දීම ඒ වගේම මේ ආයෝජන කටයුතු කරනකොට ඒ අවශ්‍ය උපදෙස් මෙන්න මේ වගේ තැන්වල ආයෝජනය කරන්න මෙන්න මේ වගේ තැන්වල ආයෝජනය කරන්න එපා මෙන්න මේ වගේ දේවල් පිළිබඳව උපදෙස් ලබා දෙන එකත් මේ වාණිජ බැංකුව විසින් සිදු කරන කටයුත්තක්. ඇත්තට මේක තැරව්කාර සමාගමක් විදිහට තැරව්කරුවෙක් විදිහට කටයුතු කරන එක තමයි මේ වාණිජ බැංකුව මෙතෙන්දි සිද්ධ කරන්නේ. ඒ වගේම චෙක්පත්, විනිමය බිල්පත්, පොරොන්දු නෝට්ටු වගේ ඒවා රැස් කරන එක මේ වාණිජ බැංකුව සිදු කරන තවත් වැදගත් කාර්යයක්. ඒ වගේම නිත්‍ය නියෝග කියන එක ඒ සමහර වෙලාවට සමහර ජංගම ගිණුම් හිමියන් වාණිජ බැංකුවට පවරනවා ඔවුන් නමින් විවිධ ගෙවීම් කරන්න. දැන් සමහර වෙලාවට ඒ පුද්ගලයාගේ හැම මාසිකවම ගෙවන්න තියෙන වියදම් තියෙනවා. දුරකථන බිල්, ඒ වගේම විදුලි බිල්, ජල බිල් වගේ ඒවා. ඒ වගේ සමහර නියෝග මාසිකව හැමදාම එන නියෝග බැංකුවට කියනවා මේ අදාළ ආයතනයට මං වෙනුවෙන් ගෙවන්න කියලා. දැන් මේ වගේ දේවල් ඇත්තටම දැනන්නේ මාසිකව බැංකු ප්‍රකාශනයක් මේ වාණිජ බැංකුව විසින් ඒ අදාළ තැන්පත්කරුට එව්වහම සඳහන් කරලා තියෙනවා මෙන්න ඔයා වෙනුවෙන් අහවල් තැනට අපි මේ ගෙවීම් කළා මේ ඔයාගේ මුදල් අපි රැස් කළා කියලා ඒකේ සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම ගනුදෙනුකරුවන් වෙනුවෙන් පෙනී සිටීම සමහර වෙලාවට
මේ ආයතනය ගනුදෙනුකරුවන් වෙනුවෙන් විවිධ තැන්වලදී පෙනී සිටින අවස්ථාවල් තියෙනවා. මේවා තමයි මේ ඇතරම නියෝජිත සේවාවක් විදිහට වාණිජ බැංකු කරන කටයුතු. ඊගාවට තියෙනවා පොදු උපයෝගිතා සේවා කියලා මේ නියෝජිත සේවාවන් වලට අමතරව නියෝජිත සේවාවන් නොවන දේවල් මේ වාණිජ බැංකුව විසින් සිදු කරන. විදේශ විනිමය ගනුදෙනු වලට අවශ්‍ය පහසුකම් සැපයීම. දැන් වාණිජ බැංකුව ඔයගොල්ලෝ දන්නවා විදේශ රටකට අපි යනකොට මේ අපි යම්කිසි අධ්‍යාපන කටයුත්තකට යම්කිසි දෙයකට විදේශ රටකට යනකොට අපිට විදේශ මුදල් අවශ්‍ය වෙනවා. අපේ රටේ භාවිතා කරන මුදලින් අපිට බෑ විදේශ රටකට ගිහිල්ලා ඒ අවශ්‍ය ගනුදෙනු කරන්න. එහෙමනම් අපි ඒ රටේ මුදල් අරගෙන යන්න ඕනේ. එතකොට මේ මුදල් අපිට ලබා ගන්න සිද්ධ වෙන්නේ වාණිජ බැංකුව වලින්. ඒ වගේම අපි යම්කිසි විදේශ රටක සංචාරය කරලා එනකොට අපිට යම්කිසි විදේශ මුදලක් අපේ ළඟ තියෙනවා නම් ඒවත් ඒගොල්ලෝ මිලදී ගන්නවා. ඒතර ඇත්තටම මේ වාණිජ බැංකුව මේ විදේශ විනිමය මිලදීගෙන ඒක ඊට වඩා යම්කිසි මුදලකට වැඩි මුදලකට අලෙවි කළා ඒ ඔස්සේත් යම්කිසි ලාභයක් ලබනවා. ඒ වගේම විදේශ බැංකු කටයුතු සඳහා සහාය වීම දැන් විදේශ බැංකු කටයුතු සිදු කරනකොට විශේෂයෙන්ම විදේශ වෙළඳාමත් එක්ක අපේ දරුවෝ විදේශ වෙළඳාම ඉගෙන ගත්ත 9 වෙනි නිපුණතාව යටතේ ඒක ඇත්තටම ඒකේ ප්‍රායෝගිකව කරනකොට ඒ විදේශ රටත් එක්ක ඒ අවශ්‍ය ගනුදෙනු සිදු කිරීමේදී ඒ අපනයනකරු එහෙම නැත්නම් ඒ ආනයනකරුගේ නියෝජිතයෙක් විදිහට කටයුතු කරන්නේ වාණිජ බැංකුව. ඒකේ විවිධ අවශ්‍ය ලියකියවිලි සකස් කරමින් ඒවා හෝමාරු කරලා ඒ කටයුතු සිදු කරන්නේ වාණිජ බැංකුව. වාණිජ බැංකුව හරහා තමයි මේවා සිද්ධ කරන්නේ. ඉතින් ඒක තමයි මේ කියන්නේ. ඒ වගේම බැංකුව අනකර ණයපත් නිකුත් කරන එක, ක්‍රෙඩිට් කාඩ් වගේ දේවල් නිකුත් කරන එක, බැංකුව අනකර වගේ වැදගත් ලිපි වටිනා දෑ ආරක්ෂා කරන එක. දැන් මේ වාණිජ බැංකුවල තියෙන සුරක්ෂාකාර ඒවැ ඒ වටිනා රත්තරන් රිදී මේ වගේ දේවල් අපිට තැන්පත් කරන්න පුළුවන්. ඒ වගේම අපේ තියෙන වටිනා ලියවිලි ඔප්පු තිරප්පු මේ වගේ වටිනා ලියවිලි තියෙනවා නම් ඒවත් එතන තැන්පත් කරන්න පුළුවන් ආරක්ෂාව. දැන් තමන්ගේ ගෙදර ආරක්ෂාවේ යම්කිසි ගැටලුවක් තියෙන කියලා කෙනෙකුට හිතෙනවා නම් බැංකුවේ ගිහිල්ලා මේවා තැන්පත් කරන්න පුළුවන්. ඒ වගේම දැන් අර ණය ලබා ගැනීමේදී මේ වර්ණාභරණ වලටත් උකස් ණය ලබා දෙනවා. ඉතින් මේ වගේ දේවලුත් වාණිජ බැංකුව සිද්ධ කරනවා. මෙන්න මේ වගේ දේවල් තමයි දරුවනේ මේ වාණිජ බැංකුව තමන්ගේ ගනුදෙනු කරුවන්ට නැත්නම් මහා ජනතාවට සිදු කරන සේවාවන් විදිහට අපිට දක්වන්න පුළුවන්. ඊළඟට අපි තවත් වැදගත් සංකල්පයක් ගැන කතා කරන්න යන්නේ. ඒක තමයි මේ වාණිජ බැංකුවක ශේෂපත්‍රය. මම කලින් දවසක අපේ දරුවන්ට ශේෂපත්‍රය කියන එක සාකච්ඡා කළා. යම්කිසි දිනකට යම්කිසි ආයතනයක යම්කිසි දිනකට පවතින වත්කම් සහ වගකීම් වල ස්වභාවය ඒවැ ශේෂයන් තමයි ශේෂපත්‍රයක් තුල පෙන්වන්නේ. දැන් වාණිජ බැංකුව ගත්තාම අපේ දරුවෝ පුවත්පත් ගත්තොත් පුවත්පත් බලන්න. දැන් මේ පුවත්පත් වල සමහර වෙලාවට ඒගොල්ලන්ගේ වාර්ෂිකව ඇත්තට සමහරවිට මේ වර්ෂයක් කියන්නේ අපි හිතන්නේ ජනවාරි 1 වෙනිදා ඉඳලා දෙසැම්බර් 31 කියලා. එහෙම වෙන්නත් පුළුවන්. සමහර ඒවා තියෙනවා වර්ෂයේ මැද අපි හිතමු මාර්තු 31 අප්‍රේල් 1 වෙනිදා ඊළඟ වර්ෂයේ මාර්තු 31. මෙන්න මේ වගේ වර්ෂයක් වෙන්නත් පුළුවන්. කොහොම හරි දවස් 365ක් කියන අදහස තමා ගන්නෙ අර ජනවාරි 1 වෙනිදාම කියන අදහස නෙමෙයි. එතකොට දරුවනේ මේ සමහරවිට ඔයගොල්ලෝ දැකලා තියෙනවා මේ පුවත්පත් වල මේගොල්ලෝ මේ බැංකු ඒගොල්ලන්ගේ තියෙන මේ වර්ෂයට අදාළව ඒගොල්ලෝ ඉපෙපු ලාභ ඒ වගේම ඒගොල්ලන්ගේ ඒ වර්ෂයට අදාළව ඒ දින්ට තියෙන ශේෂපත්‍රය නැත්නම් වත්කම් සහ වගකීම් ප්‍රසිද්ධ කරන පුවත්පත්වල. මොකද ඒ බැංකුව වල කොටස් හිමියෝ ඒ කොටස් හිමියන්ට දැනගන්න ඔවුන්ට අයිතියක් තියෙනවා මේ බැංකුවක නැත්නම් පොදු සමාගමක කොටස්කරුවෙක් බැංකුවක් කිව්වහම ඒ විදිහ තමයි ඒගොල්ලන්ට අයිතියක් තියෙනවා ඒ වර්ෂයේ කොහොමද ලාභ උපයලා තියෙන්නේ මොකද්ද මූල්‍ය තත්ත්වය කියලා. ඒතකොට ඒගොල්ලෝ මේවා සකස් කරලා මේ පුවත්පත්වල ප්‍රදර්ශනය කරනවා. සමහරවිට ඔයගොල්ලෝ දැකලා ඇති. මේ අන්නේවත් තියෙනවා මේ ශේෂපත්‍රය කියන එක. දැන් ශේෂපත්‍රයේ තියෙන්නේ අර මං කිය විදිහට ඒ අදාළ දිනට තියෙන වත්කම් සහ වගකීම් වල ශේෂයක්. මෙතන වැදගත් දෙයක් තියෙනවා. දැන් වගකීම් කියන එක අපේ දරුවෝ දන්නවා. මේ ආයතනයක් විසින් බාහිර පාර්ශවයකට ගෙවිය යුතු මුදලක්.
මම එදාත් පැහැදිලි කළා අපේ දරුවෙක් සමහරට අවශ්‍ය මේ ආපන ශාලාවෙන් යම්කිසි ආහාරයක් මිලදී ගන්න සල්ලි නැති තව යාළුවෙක් ගිහිල්ලා ගන්නවා. හැබැයි ඒ මුදල අපේ දරුවෝ නැවත ඒ මිත්‍රයාට ලබා දෙන්න ඕනේ. ඒ වගේ තමයි මේ වාණිජ බැංකුව. මේ කාලී අපේ ජංගම ගිණුම් හිමියන්ගේ ඉතුරුම් තැන්පතු වල විවිධ තැන්පතු වල මුදල් තැන්පත් කරලා තියෙනවා. මේ මුදල් නැවත ඒ අදාළ තැන්පත්කරුවන්ට ලබා දෙන්න ඕනේ. එහෙනම් ඒක වගකීමක්. ඒ වගේ තවත් විවිධ දේවල් තියෙනවා. ඒ වගේම වත්කම් කියන්නේ මේ ආයතන සතු තියෙන සම්පත්. විශේෂයෙන්ම මේ සම්පත් මුදලින් මැනිය හැකි සම්පත් මූල්‍ය වටිනාකමක් තියෙන සම්පත් කියලා තමයි අපිට හඳුන්වන්න පුළුවන්. එහෙනම් දැන් මේ අපි බලමු මේ වාණිජ බැංකුවක මේ වත්කම් වල තියෙන අයිතම පොඩ්ඩක් අපේ දරුවන්ට පොඩ්ඩක් දැනගන්න මේක වැදගත් වෙනවා. මුදල් අයිතම ඒකේ මේ මුදල් අයිතම යටතේ තියෙනවා අත ඇති මුදල්, මහා බැංකුවෙන් අය විය යුතු මුදල් ශේෂ, දේශීය බැංකු වලින් අය විය යුතු මුදල් ශේෂ. ඒ වගේම ආයෝජන සුරකුම්පත්, රජයේ සුරකුම්පත් වෙනත් ආයෝජන මෙතෙන්දී ඇතුළත් වෙලා තිනවා. ඒ වගේම ණය හා අත්තිකාරම්. ඒතර අර එතෙන්දී කෙටි කාලීන සහ දිගු කාලීන ණය, ඒ කියන්නේ ණය, අයිරා වගේ දේවල්. ඒ වගේම ස්ථාවර හා අනිකුත් වත්කම් මම පැහැදිලි කළා. ගොඩනැගිලි, ලීබඩු, උපකරණ වගේ දේවල්. ඊට වගකීම් කියලා ගත්තාම මෙතෙන්දී ප්‍රාග්ධනය තියෙනවා. ප්‍රාග්ධනය කියන්නේ මේ බැංකුවේ කොටස් හිමියන්ගේ අයිතිය පෙන්눔 කරන්නේ අපි මේකට හිමිකම් කියලාත් කියනවා. ඊට වෙනත් ණය තියෙනවා. වෙනත් ආකාරයට ගත දිගු කාලීන ණය තියෙනවා. කෙටි කාලීන ණයක් තියෙන්න පුළුවන්. ඒ වගේම ඉල්ලුම් තැන්පතු, කාලීන හා ඉතුරුම් තැන්පතු, සංචිත අරමුදල් තියෙනවා. සමහර වෙලාවට මේ අපේ ගිණුම් කරන දරුවෝ නම් දන්නවා මේ ආයතන සමාගම් නැත්නම් බැංකුව ඔවුන් මේ උපය ගන්න ලාභ වලින් කොටසක් සංචිත විදිහට තියා ගන්නවා. ඒ වගේම නොබෙදූ ලාභ කියලා තවත් සංචිතයක් තියෙනවා. මේ ලාභ සමහරලාට ඒ කොටස් හිමියන්ට ඔක්කොම බෙදන්නේ නැහැ. කොටසක් නොබෙදූ ලාභ විදිහට තියා ගන්නවා සංචිත අරමුදල් විදිහට. ඒවා මේ බැංකුවල එහෙම නැත්නම් මූල්‍ය ආයතන වල අනපේක්ෂිත මූල්‍ය අපහසුතා ඇති වුණොත් අන්න ඒ වගේ දේවල් වලට මුහුණ දෙන්න තමයි මෙන්න මේ වගේ දේවල් තියාගෙන තියෙන්නේ. මේ නොබෙදූ ලාභ නැත්නම් සංචිත අරමුදල් විදිහට. අපි බලමු දැන් මේ වාණිජ බැංකුවක ශේෂපත්‍රය සම්ප්‍රදායිකව ශේෂපත්‍රය කියන එක අපි මේ ටීගිණුමක් විදිහට තමයි පෙන්වුවේ. මේකේ වම් පැත්තේ තියෙන්නේ වගකීම්, දකුණු පැත්තේ තියෙන්නේ වත්කම්. ඔයාලට පැහැදිලි වෙන්නේ නැති වම් පැත්තේ වගකීම්, දකුණු පැත්තේ වත්කම්. ඒතර මේ ගිණුම් කරන්නේ තියෙන ප්‍රධාන මූලධර්මයක් තමයි මම එදාත් අපේ දරුවන්ට පැහැදිලි කළා. මේ වත්කම් කියන එක වගකීම් වලට සමානයි කියලා. අන්න ඒ මූලධර්මය පිළිබිඹු කරන්න තමයි මේ ශේෂපත්‍රය කියන එක සකස් කරන්නේ. මේ ශේෂපත්‍රයනුත් නිරූපණය කරන්නේ මේ ඒ වර්ෂයකට අදාළව ඒ අදාළ දිනේදී තියෙන වත්කම් මේ අදාළ දිනේදී තියෙන වගකීම් වලට සමානයි කියන එක තමයි. මෙන්න මේ මූලධර්මයේ භාවිතා කළා තමයි ශේෂපත්‍ර හදන්නේ. එතකොට මේ වාණිජ බැංකුව විතරක් නෙමේ මූල්‍ය සමාගම්, පෞද්ගලික සමාගම්, රාජ්‍ය සමාගම්, රජයේ ආයතන වල පවා දැන් වර්තමානයේදී මේ කේවල සාමි නැත්නම් තනි පුද්ගල ව්‍යාපාරයක්, හවුල් ව්‍යාපාරයක් කරගෙන යන අයටත් ඊටම වැදගත් වෙනවා මෙන්න මේ වගේ මේ මූල්‍ය වාර්තා සකස් කරන එක. දරුවනේ මේ ශේෂපත්‍රය කියන එක මම අර කලින් පැහැදිලි කරපු විදිහට ටීගිණුමක් විදිහට තමයි අපි ඉස්සර සම්ප්‍රදායිකව පැහැදිලි කළේ. නමුත් මේක තීරු දෙකක් විදිහට වර්තමානයේදී ගොඩක් වෙලාට මූල්‍ය වාර්තා විදිහට ඉදිරිපත් කරන්නේ. මේ තියෙන ඒ වගේ සකස් කරපු මූල්‍ය වාර්තාවක්. ඒකේ මුලින්ම වත්කම් ඉදිරිපත් කරලා තියෙනවා. ඔයගලන්ට පේනවා. ඒකේ තියෙනවා මුලින්ම දවසීල වත්කම්. ඇතර මේ ශේෂපත්‍රය තුල මේ වත්කම් සහ වගකීම් ඇතුළත් කරනකොට මේ ද්‍රවශීලතාවයේ ස්වභාවය අනුව තමයි ඒවා පෙළගස්සලා තියෙන්නේ. දැන් මේ ශේෂපත්‍රේ නම් ඔයගොල්ලෝ බලන්න ඉහළම ද්‍රවශීලතාවයක් තියෙනවා තමයි මුලින්ම සඳහන් කරලා තියෙන්නේ වත්කම් වලට යටතේ. අත ඇති මුදල් තමයි ඇත්තටම මේ
වත්කම් යටතේ තියෙන ඉහළම ද්‍රව්‍යශීලතාවයක් තියෙන වත්කම්. ඊගාට මහා බැංකුවෙන් අය යුතු මුදල් ශේෂ, දේශීය බැංකු වලින් අය යුතු මුදල් ශේෂ, එකතු වෙමින් පවත්නා මුදල් ශේෂ, අතැති හා පිටරට බැංකු වලින් අය විය යුතු මුදල්, ඒ වගේම භාණ්ඩාගාර බිල්පත්, භාණ්ඩාගාර බැදුම් කර, රජයේ වෙනත් සුරකුම්පත්. දැන් මේක එන්න ද්‍රව්‍යශීලතාවය අර මුලින් තිබ්බ ද්‍රව්‍යශීලතාවයට වඩා ටික අඩු වෙනවා. ඒ වගේම රජයේ වෙනත් සුරකුම්පත්, වෙනත් ආයෝජන, ඒ වගේම ගත්තා වට්ටම් කළ බිල්පත්, අපනයන බිල්පත්, ආනයන බිල්පත්, ඒවා තමයි මම අර කලින් කිව්වේ මේ විදේශ වෙළඳාමේදී භාවිතා කරන විවිධ ලියකියවිලි, විවිධ උපකරණ, මූල්‍ය උපකරණ. ඒ වගේම දේශීය බිල්පත්, මෙන්න මේ වගේ ඒවා. එතකොට මේවා ඇත්තටම ද්‍රවශීල වත්කම් විදිහට තමයි හඳුන්වන්නේ. ඊගාවට ණය හා අත්තිකාරම් කියන්නේ අර ද්‍රවශීලතාවයේ අඩු වත්කමක් විදිහට තමයි ණය හා අත්තිකාරම් කියන එක ද්‍රවශීලතාවයේ අඩු එකක්. ඒ වගේම ද්‍රවශීලතාවයේ ගොඩක්ම අඩුයි මේ ස්ථාවර හා අනිකුත් වත්කම් වල. එහෙනම් මේ ද්‍රවශීලතාවයේ වැඩිම එකේ සිට අඩුම එක දක්වා තමයි මේ ශේෂපත්‍රය පෙළගස්සලා තියෙන්නේ. ඒ වගේම වගකීම් මේකේ පෙන්වලා තිනවා. ප්‍රාග්ධන ගිණුම, ඊගාට මුළු තැන්පත්, ඉල්ලුම් තැන්පතු, කාලීන හා ඉතුරුම් තැන්පතු, ණය ගැනීම, දේශීය ණය ගැනීම, විදේශීය ණය ගැනීම, අනිකුත් වගකීම්. මෙන්න මේ විදිහට මේ ශේෂපත්‍රයේ වගකීම් ඇතුළත් වෙලා තියෙනවා වාණිජ්‍ය බැංකුවක. මම අර කලින් කිව්ව විදිහට ඔයගොල්ලෝ ওই පුවත්පත්වල මේවා මේ ඒගොල්ලන්ගේ වෙළඳ හා ලාභ ගිණුම, ඒ වගේම ශේෂපත්‍රය කියන එක ප්‍රසිද්ධ කරනවා. අපේ දරුවෝ පුවත්පතක් අරගත්ත වෙලාවක පොඩ්ඩක් බලන්න. හොඳයි දරුවනේ. අපි දැන් තවත් මේ වාණිජ්‍ය බැංකුවක් ආර්ථිකයක් තුළ ඊටාම වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා වාණිජ්‍ය බැංකුවක්. ඒක තමයි මුදල් මැවීම කියන එක. මේ මුදල් සැපයීම කෙරෙහි විශාල බලපෑමක් සිදු කරන්න පුළුවන් මූල්‍ය ආයතනයක් තමයි වාණිජ්‍ය බැංකුව කියන්නේ. මුදල් සැපයීමට විශාල බලපෑමක් සිදු වෙන්නේ මේ මුදල් මැවීම තුලින්. තර වාණිජ්‍ය බැංකුවක් තියෙන ප්‍රධාන අනිකුත් බැංකු වලින් වෙනස් වෙන සුවිශේෂී ආයතනයක් වෙනවා මෙන්න මේ මුදල් මැවීම කියන කාර්යභාරය සිදු කරන හින්දා. එතකොට දරුවනේ මේ මුදල් මැවීම කියන්නේ මේ වාණිජ්‍ය බැංකු වල තියෙන අධි සංචිත ඒවා ණයට දීලා ඒ ණයට දින ප්‍රමාණයෙන් කිහිප ගුණයක් තැන්පතු මුදල් බිහි කරන එක නැත්නම් මුදල් මැවීම සිදු කරන එක තමයි මේ මුදල් මැවීම කියන්නේ. නැවතත් කිව්වොත් වාණිජ්‍ය බැංකුව විසින් අධිසංචිත තියෙනවා. මේ අධිසංචිත කියන්නේ වාණිජ්‍ය බැංකුවට මහ බැංකුව විසින් නියම කරනවා ඔයගොල්ලෝ මෙන්න මේ මෙච්චර ප්‍රමාණයක් සංචිත තියාගන්න ඕනේ. ඒ සංචිත වලට වඩා වාණිජ්‍ය බැංකුවේ තියෙන තැන්පතු තියෙනවා නම් අපි ඒවට කියනවා අධිසංචිත කියලා. අන්නේ අධිසංචිත වාණිජ්‍ය බැංකුව ණයට දෙනවා ඉල්ලුම් තැන්පතු ඔස්සේ. ඒ ඔස්සේ මේ තැන්පතු කිහිප ගුණයක් වැඩි කරනවා. කිහිප ගුණයක් බිහි වෙනවා. ප්‍රසාරණය වෙනවා. අපි මෙන්න මේකට තමයි මුදල් මැවීම කියලා හඳුන්වන්නේ. දැන් මේක පැහැදිලි කරන්න පුළුවන් දරුවනේ අපි මේක බොහොම සරල තැනක ඉඳලා පැහැදිලි කරගෙන යමු. දැන් අපි හිතමු දරුවනේ මේ වාණිජ්‍ය බැංකුත් නැති තත්ත්වයක් තිබ්බා කියලා යම්කිසි ආර්ථිකයක. එතකොට මිනිස්සුන්ගේ අතේ තියෙන කාසි හා නෝට්ටු. ඔයගොල්ලෝ දන්නවා මුදල් අපි මුදල් කියන පාඩමේදී ඉගෙන ගත්ත මේ කාසි හා නෝට්ටු කියන එක. එතකොට මුදල් සැපයීමේදීත් අපි මේ ගැන කතා කළා. එhmenan මේ මිනිස්සු අතේ තියෙන මුදල් හා නෝට්ටු. ඒක තමයි මුදල් සැපයීමේ ප්‍රධාන කාර්යයක්, ප්‍රධානම සංරචකය වෙන්නේ. මෙහෙම ඉන්නකොට අපි හිතමු වාණිජ්‍ය බැංකුවක් අලුතෙන් ආරම්භ වෙනවා. මේ වාණිජ්‍ය බැංකුවේ මේ 100% සංචිත බැංකු ක්‍රමයක් තමයි තියෙන්නේ. මොකද්ද මේ 100% සංචිත බැංකු ක්‍රමයක් කියන්නේ කියලා පැහැදිලි කළොත් දැන් මේ තියෙනවා ඔන්න ඔයගොල්ලන්ට පේනවා. අපි හිතමු මේ නැගෙනහිර වාණිජ්‍ය බැංකුව කියන එක තමයි මේ ආරම්භ වුණේ. නැගෙනහිර වාණිජ්‍ය බැංකුවේ අර කාසි හා නෝට්ටු තියාගෙන ඉන්න මහජනතාව ඒ සියලුම මුදල් ගිහිල්ලා තැන්පත් කළා. අපි හිතමු දැන් වාණිජ්‍ය බැංකුව ආරම්භ වෙන්න කලින් විවහාර මුදල් විදිහට රුපියල් මිලියන 2000ක් තමයි මිනිස්සුන්ගේ අතේ තිබ්බ සියලුම කාසි හා නෝට්ටු. අපි උපකල්පනය කරමු මේ සියලුම මුදල් නැගෙනහිර වාණිජ්‍ය බැංකුවේ ගිහිල්ලා මේ ඉල්ලුම් තැන්පතු වල තැන්පත් කළා කියලා මේ ඒ ආර්ථිකයේ ඉන්න මහජනතාව. එතකොට ඔන්න තැන්පත් කළාට පස්සේ සංචිත වෙනවා වත්කම් විදිහට
ඔයගලන්ට පේනවා නැගෙනහිර වාණිජ බැංකුවේ ශේෂපත්‍රයේ දකුණු පැත්තේ වත්කම් විදිහට සංචිත 2000ක් එනවා. ඒ වගේම වම් පැත්තේ වගකීම් විදිහට තැන්පතු 2000ක් එනවා ඉල්ලුම් තැන්පතු. ඒ කියන්නේ අර මහජනතාවගෙන් ලබාගත් මුදල්. ඒවා ආපහු නැගෙනහිර වාණිජ බැංකුව ඒ මහජනතාවට ඉල්ලූ විට දෙන්න ඕන. ඒතර ඒ මුදලක් වශයෙන් තියෙන හින්දා සංචිතයක් විදිහට ඒක අනිත් අතට වත්කමක් වෙනවා. දැන් ඔයගලන්ට පේනවා මේ වගකීම් වත්කම් වලට නැත්තම් වත්කම් වගකීම් වලට මේ නැගෙනහිර වාණිජ බැංකුවේ සමාන වෙලා තියෙනවා. දැන් මේ වාණිජ බැංකුව 100%ක් සංචිත තියෙනවා කියන්නේ මේවා තියාගෙන ඉන්නවා. මේවා කාටවත් ණයට දෙන්නේ කිසිම දෙයක් කරන්නේ නැහැ. බැංකුවේ අර මිනිස්සු තැන්පත් කරලා තියෙනවා බැංකුවේ තියන් ඉන්නවා. මේකොල්ලෝ උත්සාහ ගන්නෙ නැහැ ඒව ණයට දෙන්න. තවත් පුද්ගලයෙකුට ආයතනයකට ණයට දෙන්න ඉල්ලුම් තැන්පතු කරුවන්ටත් ණයක් විදිහට දෙන්න උත්සාහ ගන්නෙ නැහැ. ඒ තැන්පතු තියාගෙන ඉන්නවා. ඒගොල්ලෝ අවශ්‍ය ඉල්ලුවාම අවශ්‍ය වෙලාවට දෙනවා. මෙහෙම තිබ්බොත් රටේ මේ ආර්ථිකයේ දරුවනේ මුදල් සැපයුමක් අලුතෙන් මුදල් මැවීමක් මුදල් සැපයුමක් හටගන්නේ නැහැ. ওই තියෙන ඉල්ලුම් තැන්පතු ටික නැත්තම් ওই තැන්පතු ටික තමයි මුදල් සැපයුමේ තියෙන අලුතෙන් මුදල් සැපයුමක් හටගන්නේ නැහැ. එහෙනම් මෙතෙන්දී මුදල් මැවීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒතර මෙන්න මේ වගේ දෙයක් තමයි මේ 100%ක් සංචිත බැංකු ක්‍රමයක් කියන්නේ. අර සංචිත රුපියල් මිලියන 2000 වුන් ඒ විදිහටම පවත්වාගෙන යනවා යම්කිසි ණයට දීමක් සිදු කරන්නේ නැහැ කියන එක තමයි මේ 100%ක් සංචිත බැංකු ක්‍රමයක් පවතිනවා කියලා පැහැදිලි කරන්නේ. දැන් අපි හිතමු දරුවනේ මේ දැන් අපි එහෙම නැතුව මේ භාගික සංචිත බැංකු ක්‍රමයක් පැවතුනොත් මොකද්ද වෙන්නේ කියලා. අපි බලමු මේ භාගික සංචිත බැංකු ක්‍රමයක් කියන්නේ මොකද්ද කියලා. ඔයගොල්ලෝ මම කලින් පැහැදිලි කළා මහ බැංකුව වාණිජ බැංකුව වලට නියමයක් පනවනවා. ඔයගොල්ලෝ මෙන්න මෙච්චර ඔයගොල්ලන්ගේ තැන්පතු වලින් මෙන්න මෙච්චර මුදලක් සංචිත විදිහට තියාගන්න ඕනේ. ඒවා කිසි කෙනෙකුට ණයට දෙන්නේ නැහැ. කිසිම ආයතනයකට දෙන්නේ නැහැ කියලා. දැන් මේ මම කියන මේ නැගෙනහිර වාණිජ බැංකුව හිතුවා අර රුපියල් මිලියන 2000 නිකන් තියාගෙන ඉන්නේ නැතුව ඒක කාට හරි ණයට දීලා ඒකෙන් ඔවුන්ටත් යම්කිසි ආදායමක් උපය ගන්න පුළුවන්. එහෙම හිතුවා. එහෙම හිතුවාම ඒගොල්ලන් දැන් මේක දෙන්න හදනකොට ඒගොල්ලන්ට මහ බැංකුව නියමයක් දාලා තියෙනවා. ඔයගොල්ලෝ මෙන්න මෙච්චර ප්‍රමාණයක් ව්‍යවස්ථාපිත සංචිත විදිහට තියාගන්න ඕනේ. ඒ ටික තියාගෙන ඉතුරු ටික ඔයගොල්ලන්ට ණයට දෙන්න ඕන දෙයක් කරන්න පුළුවන්. හැබැයි බැංකුවේ මෙන්න මෙච්චර මුදලක් අතැති මුදල් හා තැන්පතු විදිහට මෙන්න මෙච්චර මුදලක් තියෙන්න ඕනේ කියලා. එහෙමනම් අන්න ඒකට අපි කියනවා ව්‍යවස්ථාපිත සංචිත කියලා. වාණිජ බැංකුවක් විසින් මහ බැංකුවේ නියමයන්ට අනුව තැන්පතු ප්‍රමාණයෙන් අතැති මුදල් හා බැංකු මුදල් ලෙස තබා ගත යුතු අවම සංචිත ප්‍රමාණය. දරුවනේ මේ විදිහට වාණිජ බැංකුවක් දැන් මහ බැංකුවේ නියමයන් වලට අනුව තමන්ගේ තැන්පතු ප්‍රමාණයෙන් අතැති මුදල් හා බැංකු මුදල් ලෙස තබා ගත යුතු අවම සංචිත ප්‍රමාණය තමයි මේ ව්‍යවස්ථාපිත සංචිත කියන්නේ. එතකොට මේ තමන්ගේ තැන්පතු වලින් ඒ තියාගන්න ඕන ප්‍රමාණය ප්‍රතිශතයක් විදිහට මහ බැංකුව කියනවා මෙච්චරයි කියලා. අන්න ඒක තමයි ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය කියන්නේ. දැන් අපි හිතමු ඒ වාණිජ බැංකුවේ තියෙන තැන්පතු වලින් 10%ක් ඕගොල්ලෝ ව්‍යවස්ථාපිත සංචිත විදිහට තියාගන්න ඕනේ. එහෙමනම් දැන් අපි මේ කිව්ව නැගෙනහිර බැංකුවේ තැන්පතු තිබ්බේ අපේ දරුවෝ කලින් මතක ඇති රුපියල් මිලියන 2000යි. ඒකෙන් 10%ක් කියන්නේ රුපියල් මිලියන 200ක් ඔවුන් ව්‍යවස්ථාපිත සංචිත විදිහට තියන්න ඕන. අන්නේ අනුපාතය තමයි මේ මහ බැංකුව තීරණය කරනවා මෙච්චරයි කියලා. ඒකට තමයි අපි ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය කියන්නේ. එතකොට මෙන්න මේ විදිහට මහ බැංකුව නියම කළාම මෙච්චර ප්‍රමාණයක් ප්‍රතිශතයක් සංචිත විදිහට තියන්න ඕන කියලා. අන්නේ මුදලට වඩා තියෙන තැන්පතු වලට තමයි අපි කියන්නේ අධි සංචිත කියලා. එතකොට දැන් උදාහරණයක් විදිහට දැන් අර නැගෙනහිර බැංකුවේ අපි පැහැදිලි කළා මේ තියෙන්නේ නැගෙනහිර බැංකුවේ රුපියල් මිලියන 2000ක් තියෙනවා තැන්පතු. දැන් මහ බැංකුව නියම කරනවා 10%ක් ව්‍යවස්ථාපිත සංචිත තියාගන්න ඕන කියලා. එහෙමනම් රුපියල් මිලියන 2000න් 10%ක් කියන්නේ රුපියල් මිලියන 200යි. එහෙනම් දරුවනේ දැන් තැන්පතු තියෙනවා 2000ක්. ඒකෙන් 200ක් තමයි ව්‍යවස්ථාපිත සංචිත විදිහට තියාගන්න ඕන. ඒ කියන්නේ
1800ක් වෙන්න ඕනේ අධි සංචිත. ඒ කියන්නේ රුපියල් මිලියන 2000ක් තියෙනවා. ව්‍යවස්ථාපිත සංචිත රුපියල් මිලියන 200ක් තියාගන්න කියලා තියෙනවා. තව 1800ක වැඩි අතිරික්ත අධි සංචිතයක් තියෙනවා. එතකොට මෙන්න මේ 1800 වාණිජ බැංකුවට පුළුවන් ණය විදිහට ලබා දෙන්න. මෙන්න මේ 1800 වාණිජ බැංකුවට ණය විදිහට ලබා දෙන්න පුළුවන්. දැන් ඒ විදිහට අපි හිතමු මේ නැගෙනහිර වාණිජ බැංකුව ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය ව්‍යවස්ථාපිත සංචිත රුපියල් මිලියන 200ක් තියාගෙන 1800ක් ණයට දෙනවා කියලා. ඔන්න දැන් වත්කම් තියෙනවා. ඔයාලට පේනවා සංචිත තිබ්බ 2000ක්. ඒ 2000න් ඔවුන් අර ඉල්ලුම් තැන්පතු ඔස්සේ 1800ක් ණය විදිහට දීලා තියෙනවා. එහෙමනම් ඒ 1800ක් මේ වාණිජ බැංකුවේ තියෙන වත්කමක්. ඒකින්ද තමයි වත්කම් යටතේ සංචිත 2000ත් ණය 1800ක් කියලා දීලා තියෙන්නේ. අතර මේ ණය අර බැංකු ජංගම ගිණුම් හිමියා ඉල්ලුම් තැන්පතු හිමියට නැත්නම් ජංගම ගිණුම් හිමියට තමයි ලබා දෙන්නේ. මේ 1800ක ණය. එතකොට දැන් ඔන්න වත්කම් පැත්තේ එකතුව වත්කම් පැත්තේ තියෙනවා සංචිත 2000යි අර දුන්න ණය 1800යි. වගකීම් පැත්තේ මේ දෙකේම එකතුව තියෙනවා. දැන් මේ දෙකම ඔහුගේ ඉල්ලුම් තැන්පතුවට එකතු වෙනවා. එතකොට තැන්පතු 3800යි. එහෙමනම් දරුවනේ අපිට පේන අවසානයේදී වත්කම් සමානයි වගකීම් වෙනවා. 3800යි 3800යි. දැන් ණයක් විදිහට ඒ අදාළ ඉල්ලුම් තැන්පතු කරුවට ජංගම ගිණුම් හිමියට මේ චෙක් පතක් විදිහට ණයක් විදිහට 1800ක් දීලා තිනවා. දැන් ඔහු මේ චෙක් පත අරන් ගිහිල්ලා තවත් වාණිජ බැංකුවක තැන්පත් කරනවා. එහෙම තැන්පත් කළාම අපි කියමු බටහිර කියන වාණිජ බැංකුවේ තමයි තැන්පත් කරන්නේ. දැන් මොකද වෙන්නේ? ඕගොල්ලන්ට පේනවා කලින් 3800ක් තිබ්බ වත්කම් පැත්තේ දැන් වෙන්නේ අර 1800 ඒ චෙක් පත ගිහිල්ලා බටහිර වාණිජ බැංකුවේ ඒ අදාළ තැන්පත් කරුව තැන්පත් කළාට පස්සේ ඒ 1800 මුදල් විදිහට ගෙවන්න සිද්ධ වෙනවා වාණිජ බැංකුවට. දැන් එතකොට තියෙන්නේ සංචිත තියෙනවා 200ක් ණය තියෙනවා 1800ක්. එහෙනම් වත්කම් පැත්තේ තියෙන ඒ ටික වගකීම් පැත්තේ තියෙනවා දරුවනේ තැන්පතු විදිහට 1800ක්. වල තැන්පතු වලින් අර ප්‍රමාණය අඩු වෙනවා. තැන්පතු විදිහට 2000ක් තියෙනවා. සංචිත වත්කම් පැත්තේ 200යි ණය 1800යි. තැන්පතු ඒ දෙකට සමාන විදිහට 2000ක් වෙනවා. අර 1800 චෙක් පතට මුදල් ගෙවුව හින්දා මේ වගකීම් පැත්තෙන් 1800ක් අඩු වෙනවා. එහෙනම් වගකීම් පැත්තේ අවසානයේදී එන්නේ 2000ක් විදිහට දෙපැත්තෙම වත්කම් සහ වගකීම් 2000ක් විදිහට මේ ශේෂ පත්‍රයේ වත්කම් සහ වගකීම් 2000ක් විදිහට දෙපැත්තේ සමාන වෙනවා. මොකද සංචිත 2000යි ණය 1800යි එතන එකතු 2000යි වගකීම් පැත්තේ 2000ක් වෙනවා තැන්පතු. ඒ දෙක ඒ විදිහට සමාන වෙනවා. දැන් අපි දැන් කතා කරන්නේ දැන් බටහිර වාණිජ බැංකුව. මොකද්ද මේ බටහිර වාණිජ බැංකුව කියන්නේ? අර නැගෙනහිර වාණිජ බැංකුවේ චෙක් පත අරගෙන ඒ පුද්ගලයා ඒක කාට හරි දෙනවා මුදලකට ගෙවන්න. ඒ පුද්ගලයා ඒ බටහිර වාණිජ බැංකුවේ ගිහිලා ඒ චෙක් පත ජංගම ගිණුමක තැන්පත් කරනවා. එතකොට දැන් ඕගොල්ලන්ට පේනවා සංචිත විදිහට 1800ක් එනවා. වත්කම් පැත්තේ සංචිත විදිහට 1800යි වගකීම් පැත්තේ තැන්පතු විදිහට 1800යි. එහෙනම් මේ බටහිර වාණිජ බැංකුවේ වත්කම් වගකීම් වලට සමාන වෙනවා 1800යි 1800යි. දැන් මේ බටහිර වාණිජ බැංකුවටත් අර මහ බැංකුවේ තියෙන ව්‍යවස්ථාපිත සංචිත විදිහට 10%ක් තියාගෙන ඊටු ටික ණයට දෙන්න පුළුවන්. අපි හිතමු එයත් ඒ විදිහට මේ ජංගම ගිණුම් හිමියට ණයක් ලබා දුන්නා කියලා 10%ක ප්‍රතිශතයක් තියාගෙන 1800න් ඊටු ටික. එතකොට අපි බලමු එයා 1800යි 10%ක් අඩු වුණාම 180ක් එයාට ණය දෙන්න පුළුවන් 1620ක්. ඔහු එහෙනම් ඔහුගේ මේ වාණිජ බැංකුවේ මේ සංචිත තැන්පත් කරපු ඒ ජංගම හිමියට රුපියල් 1620ක චෙක් පතක් ලබා දෙනවා ණයක් විදිහට. දැන් ඔන්න එයාගේ සංචිත 1800යි
අර ණය විදිහට 1620ක් තව වත්කම් විදිහට ඇතුළත් වෙලා තියෙනවා. එහෙනම් වගකීම් විදිහට මේ දෙකේ එකතුවට සමාන වෙනවා තැන්පතු 3420යි. එහෙනම් බටහිර වාණිජ බැංකුවේ වත්කම් 3420යි වගකීම් 3420යි මේ දෙක සමාන වෙනවා. දැන් මෙතෙන්දිත් දරුවනේ මේ බටහිර වාණිජ බැංකුව නිකුත් කරපු 1620 එක්පත ගිහිල්ලා තැන්පත් කරනවා තවත් බැංකුවක. උතුරු වාණිජ බැංකුවේ ගිහිල්ලා තවත් කෙනෙක් තැන්පත් කරනවා. එහෙම තැන්පත් කළාම මොකද්ද වෙන්නේ? ඒ 1620 මේ වාණිජ බැංකුවට ගෙවන්න සිද්ධ වෙනවා. එහෙම ගෙවුවාම අර වත්කම් වලින් 1620ක් අඩු වෙනවා. දැන් තියෙන්නේ සංචිත විදියට 180යි, ණය විදියට 1620යි. ඒ වගේම වගකීම් පැත්තේ තැන්පතු තියෙන්නේ මේ දෙකේ එකතුව 1800යි. එහෙනම් දරුවනේ බටහිර වාණිජ බැංකුවේ වත්කම් සහ වගකීම් මෙන්න මේ විදිහට තමයි වෙන්නේ. ඊට පස්සේ උතුරු වාණිජ බැංකුවේ තියෙනවා ඕගලන්ට පේනවා අර චෙක්පත 1620 චෙක්පත ගෙනහැල්ලා තැන්පත් කරනවා. ඒතර සංචිත විදිහට 1620යි. එයාගේ වත්කම් පැත්තේ වගකීම් පැත්තේ තැන්පතු විදිහට වගකීම් පැත්තේ තියෙනවා 1620යි. ඒතර මේ දෙකේ එකතුවත් සමාන වෙනවා. ඒ කියන්නේ මේ දෙකත් සමාන වෙනවා. මෙතන වත්කම් විදිහට සංචිත 1620ක් තියෙනවා. වගකීම් විදිහට තැන්පතු 1620ක් තියෙනවා. මේ ශේෂපත්‍රයේ උතුරු වාණිජ බැංකුවේ ශේෂපත්‍රයත් සමාන වෙනවා. මේ විදිහට මේ උතුරු වාණිජ බැංකුවෙත් ඒගොල්ලන්ටත් පුළුවන් ඒ 1620 නුත් 110ක් තියාගෙන ඉතුරු ටික ඒ ජංගම ගිණුම් හිමියෙකුට චෙක්පතක් විදිහට ණයට දෙන්න. ඒතර එයාත් දුන්නා නම් එයාට 110ක් කියන්නේ රුපියල් මිලියන 162ක් ව්‍යවස්ථාපිත සංචිත විදිහට තියාගෙන 1458ක් ණය විදිහට චෙක්පතකින් දෙන්න පුළුවන්. ඒතර එහෙම දුන්නා නම් එයාගේ වත්කම් වෙන්නේ සංචිත 1620යි, ණය 1458යි. ඒතර වගකීම් වෙන්නේ තැන්පතු විදිහට 3078ක් තියෙනවා. එහෙනම් මේකෙත් වත්කම් වගකීම් සමාන වෙනවා. මේකෙත් අර විදිහට චෙක්පතට මුදල් ගෙවුවාම අර 1458 අඩු වෙනවා. ඒතර සංචිතේ 162යි ණය 1458යි උතුරු වාණිජ බැංකුවේ වත්කම් විදිහට එන්නේ. වගකීම් විදිහට ඒ දෙකේ එකටුවට සමාන ප්‍රමාණයක් තැන්පතු විදිහට 1620ක් තියෙනවා. ඒතර මෙතෙන්දිත් වත්කම් සහ වගකීම් සමාන වෙනවා. එහෙමනම් දරුවනේ මෙන්න මේ විදිහට මේක මේ ණය නිකුත් කිරීම ශූන්‍ය වෙනකම්ම මේක ක්‍රමානුකූලව ගමන් කරන්න පුළුවන්. ඔය උතුර තියෙනවා දකුණ ඊසාන මේ විදිහට අපිට පුළුවන් මේක දිගටම අරන් යන්න. අවසානයේදී මේ ණය නිකුත් කිරීම ශූන්‍ය වුණාට පස්සේ අපිට මේ ඔක්කොම එකතු කරලා මේ බැංකු පද්ධතියේ පිළිබඳව යම්කිසි අදහසක් ඉදිරිපත් කරන්න පුළුවන්. බැංකු පද්ධතිය සමස්ත බැංකු පද්ධතිය එකතු කළාම ඒකේ නව තැන්පතු වල මුළු එකතුව රුපියල් මිලියන 20000ක් වෙනවා. ණය නිකුත් කිරීම 18000ක් වෙනවා. සංචිත රුපියල් මිලියන 2000යි. එතකොට බලන්න දරුවනේ පටන් ගත්තේ තැන්පතු 2000න් ණයට දුන්නේ රුපියල් මිලියන 1800යි. සංචිත විදිහට ව්‍යවස්ථාපිත සංචිත විදිහට තිබේ 2000යි. දැන් මේ ක්‍රියාවලිය සිද්ධ වුණාට පස්සේ බැංකු පද්ධතියේ නව තැන්පතු තියෙනවා රුපියල් මිලියන 1000ක්. ණය නිකුත් කිරීම 18000ක් වෙලා තියෙනවා. සංචිත රුපියල් මිලියන 2000ක් වෙලා තියෙනවා. මෙන්න මේ ක්‍රියාවලිය තමයි දරුවනේ මේ මුදල් මැවීම නැත්තම් තැන්පතු වල බහුවිධ ප්‍රසාරණය කියලා කියන්නේ. එතකොට දරුවනේ මේක මේ මම අර කලින් කිව්ව විදිහට අධිසංචිත ශූන්‍ය වටුම සිද්ධ වෙනවා. එතෙන්දී මුළු තැන්පතු මැවීම රුපියල් මිලියන 20000ක් වෙනවා. සංචිත රුපියල් මිලියන 2000ක් වෙනවා. එහෙනම් මේ සංචිත වගේ ඕගලන්ට පේනවා සංචිත වගේ 10 ගුණයක් මුළු තැන්පතු වැඩි වෙලා තියෙනවා. සංචිත වගේ 10 ගුණයක් වැඩි වෙලා තියෙනවා. අපිට මෙන්න මේ සූත්‍රය ආශ්‍රයෙන් හොයන්න පුළුවන් මේ ඩෙල්ටා D සමානයි 1 බෙදීම R වැඩි කිරීම ඩෙල්ටා R. ඩෙල්ටා D කියන්නේ මුළු තැන්පතු ප්‍රමාණය, R කියන්නේ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය, ඩෙල්ටා R කියන්නේ බැංකු පද්ධතියේ අලුතින් ලැබිච්ච සංචිත. බැංකු පද්ධතියේ අලුතින් ලැබුණු සංචිත. එතකොට 1 බෙදීම R කියන්නේ 10% කියන්නේ 0.10යි. ඒක වැඩි කරන මුළු බැංකු පද්ධතියේ අලුතින් ලැබිච්ච සංචිත වලින් රුපියල් මිලියන 2000යි. ඒ කියන්නේ රුපියල් මිලියන 20000ක් තමයි
මුළු තැන්පතු ප්‍රමාණය කියලා අපිට මේ තොරතුරු ආශ්‍රයෙන් පැහැදිලි කරන්න පුළුවන්. තැන්පතු ප්‍රසාරණ ගුණකය මේ තැන්පතු ප්‍රසාරණ ගුණකය කියන්නේ දරුවනේ මේ ආරම්භක ඉල්ලුම් තැන්පතුවක් මෙන් කොපමණ ගුණයකින් ඉල්ලුම් තැන්පතු වැඩි වුණාද කියලා. දැන් අපි ඔය කියපු උදාහරණේ ආරම්භක ඉල්ලුම් තැන්පතු රුපියල් මිලියන 2000යි සමස්ත ඉල්ලුම් තැන්පතු වැඩි වෙච්ච ප්‍රමාණය රුපියල් මිලියන 20000යි. ඒ කියන්නේ ඒ වගේ 10 ගුණයක් වැඩි වෙලා තියෙනවා. මෙන්න මේ ප්‍රමාණය තමයි තැන්පතු ප්‍රසාරණ ගුණකය කියන්නේ. මේක ව්‍යවස්ථාපිත සංචිත අනුපාතයේ පරස්පරයට සමාන වෙන සූත්‍රයක් විදිහට පෙන්වුවොත් තැන්පතු ප්‍රසාරණ ගුණකයේ සමානයි එක බෙදීම ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය. එක බෙදීම ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය කියන්නේ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතයේ පරස්පරයට. එහෙමනම් දැන් උදාහරණයක් විදිහට අපි මේකේ තිබේ දශම 1.0යි නැත්නම් 10යි කියන එක අරගත 10 කියන්නේ දශම 1.0යි. එන්න එක දශම 1.0ෙන් බෙදුවහම 10යි. එහෙනම් 10 ගුණයකින් තමයි අර ඉල්ලුම් තැන්පතුව ආරම්භක ඉල්ලුම් තැන්පතුව වගේ 10 ගුණයකින් තමයි වැඩි වෙලා තියෙන්නේ. ඒක හරිනේ. ආරම්භක ඉල්ලුම් තැන්පතුව 2000යි 20000ක් තමයි අවසානයේදී ඉල්ලුම් තැන්පතු වැඩි වෙලා තියෙන ගාන. එහෙනම් අපිට මේ සූත්‍රය යොදාගෙන ඕන ගානක් දුන්නොත් හදන්න පුළුවන්. දැන් මෙතන තියෙන වැදගත් දේ තමයි දරුවනේ ඔයගොල්ලෝ බලන්න ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය අඩු වුනහම තැන්පතු ප්‍රසාරණ ගුණකය වැඩි වෙනවා. දැන් උදාහරණයක් විදිහට 100ට 5ක් වුණොත් තැන්පතු ප්‍රසාරණ ගුණකය 20ක් වෙනවා. එතන මැවිය හැකි උපරිම ණය 36000යි. ඒ වගේම ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය වැඩි වුණොත් තැන්පතු ප්‍රසාරණ ගුණකය අඩු වෙනවා. 120ක් වුණොත් 5ක් වෙනවා. එතකොට මැවිය හැකි උපරිම ණය 9000යි. එහෙනම් අපිට නිගමනයකට වෙන්න පුළුවන් ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය වැඩි වුණොත් තැන්පතු ප්‍රසාරණ ගුණකය අඩු වෙනවා. මැවිය හැකි උපරිම ණය අඩු වෙනවා. ඒ වගේම ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය අඩු වුණොත් තැන්පතු ප්‍රසාරණය වැඩි වෙනවා. මැවිය හැකි උපරිම ණය වැඩි වෙනවා. දැන් ඒ විදිහට මේ ශේෂපත්‍රය අපිට අවසානයේදී බැංකු පද්ධතියේම ශේෂපත්‍රය. ඒ කියන්නේ සියලුම වාණිජ බැංකුවල ශේෂපත්‍ර එකට එකතු කළාම එන එකයි බැංකු පද්ධතිය ශේෂපත්‍රය. ඒ අනුව සංචිත තියෙන රුපියල් මිලියන 2000යි ණය 18000යි තැන්පතු ප්‍රමාණය 20000යි. දැන් මේක දරුවනේ දැන් මෙතන වත්කම් වගකීම් වලට සමාන වෙලා තියෙනවා. මේ තියෙන්නේ බැංකු පද්ධතියේ ශේෂපත්‍රයේ සියලුම වාණිජ බැංකුවල එකතුව තමයි මෙතන සියලුම වාණිජ බැංකුවල ශේෂපත්‍රවල එකතුව තමයි මෙතෙන්ට අරන් තියෙන්නේ. එතකොට මේක ව්‍යවස්ථාපිත සංචිත අනුපාතයේ 100%ක් වුණොත් ඔයගලන්ට පේනවා වත්කම් සංචිත 4000ක් වෙනවා ණය 36000ක් වෙනවා වගකීම් යටතේ තැන්පතු 40000ක් වෙනවා. ඒක 120ක් වුණොත් ඔයගලන්ට පේනවා අඩු වෙනවා සංචිත 1000යි ණය 9000යි තැන්පතු 10000යි. එතකොට දරුවනේ එහෙමනම් ඔයගොල්ලෝ මතක තියාගන්න මේ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය අනුව මේ වාණිජ බැංකුවක මුදල් මැවීමේ හැකියාව වෙනස් වෙනවා. මේ ශේෂපත්‍රයේ බැංකු පද්ධතිය ශේෂපත්‍රයේ වෙනස් වෙනවා. මේක හොඳට අධ්‍යයනය කරන්න. මේ සම්බන්ධව විවිධ ප්‍රශ්න විභාගවල අහලා තියෙනවා. මේක වැඩි වුණාම මොකද්ද වෙන්නේ අඩු වුණාම මොකද්ද වෙන්නේ කියලා ශේෂපත්‍රයේ ආශ්‍රයෙන් අපේ දරුවෝ මේ ප්‍රශ්න පත්‍ර අරගෙන පිළිතුරු ලියන්න උත්සාහ ගන්න. අවසානයේදී මම කියන්නේ මේ දැන් අපි මෙහෙම කිව්වට දැන් අපි මේ සැබෑ ප්‍රසාරණයක් ඇති වෙනවා කියලා සමහරලාට එහෙම නොවෙන්න පුළුවන්. දැන් ආර්ථිකයේ මුදල් සැපයීම හට ගන්නා සැබෑ ප්‍රසාරණය බැංකු තැන්පතු ප්‍රසාරණයේ සංගුණකයෙන් දැක්වෙන ප්‍රමාණයට වඩා වෙනස් වෙන්න පුළුවන්. දැන් අපි මෙහෙමම වෙනවා කියලා කිව්වට ඒක වෙනස් වෙන්න පුළුවන්. එහෙම වෙනස් වෙන්න හේතු තමයි මේ ඉන්නේ එකක් තමයි බැංකු පද්ධතියේ විතින් බැංකු නොවන මූල්‍ය ආයතන කරා ව්‍යවහාර මුදල් ගලා යාම. ඒක බැංකු නොවන වාණිජ බැංකු නොවන මූල්‍ය ආයතන වලට මේ මුදල් ගලාගෙන මේක සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම ව්‍යවහාර මුදල් ළඟ තබා ගැනීම සඳහා මහ ජනතාව දක්වන අභිරුචිය මිනිස්සු වැඩිපුර සල්ලි ළඟ තියා ගන්න කැමති වුණොත් මේ ඉල්ලුම් තැන්පතු වල මුදල් තැන්පතු කරන්න අකමැති වුණොත් අඩු වුණොත් එතකොට මේ මුදල් මෙවීම සිද්ධ වෙන්නේ නැහැ. ඒක අඩු වෙනවා. වඩා අධිසංචිත තබා ගැනීමට වාණිජ බැංකු දක්වන කැමැත්ත. වාණිජ බැංකුව අධිසංචිත ළඟ තියාගෙන හිටියොත් ඒ සංචිත ණයට දෙන්නේ නැතුව එතෙන්දීත් මුදල් මෙවීම සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම තමයි බැංකු ණය සඳහා ප්‍රමාණවත් ඉල්ලුමක් ඇති වෙනවා. දැන් බැංකු ණය වලට මේ විදිහට වාණිජ බැංකුව දෙන ණය වලට ගනුදෙනු කරුවන්ගෙන් තැන්පත් කරුවන්ගෙන් ඉල්ලුමක් ඇති නොවුනොත් ඉහළ ඉල්ලුමක් ඇති නොවුනොත් මේ විදිහට මුදල් මෙවීම සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් දරුවනේ අපි මේ කියපු මුදල් මෙවීම වාණිජ බැංකුවක සමහර වෙලාවට අඩු වෙන්න මෙන්න මේ කරුණු බලපානවා අපේ දරුවෝ ඒක
අවබෝධ කරගන්න. දරුවනේ අද අපි සාකච්ඡා කළේ අපේ මේ ආර්ථික විද්‍යාව විෂය නිර්දේශයේ 7 වන නිපුණතාවයේ අවසාන නිපුණතා මට්ටම පිළිබඳව. මෙතෙන්දී අපි වාණිජ්‍ය බැංකුවල කාර්යභාරය ගැන තමයි ප්‍රධාන වශයෙන්ම සාකච්ඡා කළේ. එතෙන්දී වාණිජ්‍ය බැංකුවල අරමුණුත් වාණිජ්‍ය බැංකුවල කාර්යයනුත් විශේෂයෙන්ම වාණිජ්‍ය බැංකුවේ ශේෂපත්‍රයත් මේ ශේෂපත්‍රය භාවිතා කරමින් වාණිජ්‍ය බැංකුව කොහොමද මුදල් මැවීම සිද්ධ කරන්නේ කියන එක පිළිබඳව තමයි අපි දරුවොත් එක්ක සාකච්ඡා කළේ. ඉතින් මේ මුදල් මැවීම හා සම්බන්ධව පසුගිය වර්ෂවල ඇවිල්ලා තියෙන ප්‍රශ්න පත්‍ර අරගෙන ඒවට පිළිතුරු ලියන්න අපේ දරුවෝ උත්සාහ ගන්න. මම හිතන්නේ අපේ දරුවන්ට හිතන් ප්‍රයෝජනයක් වෙන්න ඇති මේ සාකච්ඡා කරපු විෂය කරුණු. එහෙමනම් දරුවනේ මේ 7 වන නිපුණතාව සාකච්ඡා කරලා අදින් අවසන් වෙනවා. නැවතත් මේ 8 වන නිපුණතාව රාජ්‍ය ආර්ථිකය කියන නිපුණතාව සාකච්ඡා කිරීමට ඔබව හමු වීමට අපේක්ෂා කරමින් අද දවසේ මේ වැඩසටහනින් ඔබගෙන් සමුගන්නවා. ඔබට ආයුබෝවන්.